ආයුබෝවන් සුබ දවසක්. අද මම මෙම දේශනය තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරාධ්‍යයනයේ විෂයේ පළමු නිපුණතාව වන ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි යන නිපුණතාව තුළ පස්වෙනි නිපුණතා මට්ටම. එනම් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු විමසයි යන්න. මෙම නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම්ඵල අපි බලමු. තෝරාගත් ව්‍යාපාරයක් ඇසුරෙන් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ලැයිස්තුගත කරයි. එක් එක් පාර්ශවය ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු පැහැදිලි කරයි. එක් එක් පාර්ශවය ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු විවිධ වන බව අනාවරණය කරයි. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයකට වැදගත් වන ආකාරය පෙන්වා දෙයි. ව්‍යාපාරයක සාර්ථක පැවැත්ම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අපේක්ෂා පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙයි. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාර කෙරෙහි දක්වන ඇල්ම සහ ඔවුන් ව්‍යාපාර කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාව මත එම පාර්ශවයන්ගේ ප්‍රමුඛතාව තීරණය කරයි. එමනම් මෙම ඉගෙනුම්ඵල සාධනය කර ගැනීම සඳහා අපි ඉගෙනගත් යුතු දෑ පරීක්ෂා කර බලමු. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. ඇත්තටම ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වනවා කියන්නේ ව්යාපාරයට ඇල්ම දක්වනවා කියන එකයි. ඒ අනුව එවැනි පාර්ශව අපි කීපයක් හඳුනා ගන්නවා. එක් පාර්ශවයක් තමයි ව්‍යාපාරයේ අයිතිකරුවෝ. එහෙම නැත්නම් සමාගමක් ගැන අපි හිතුවොත් එහි කොටස් හිමියෝ, ප්‍රාග්ධන කොටස් හිමියෝ. ඊළඟට ව්‍යාපාරයක කළමනාකරුවෝ. එතකොට සේවක වර්ගයක්ම තමයි. නමුත් මොවුන් අයිතිකරුවන්ගේ ධනය කළමනාකරණය කරමින් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධ තීරණ ගන්නා පිරිස. සේවකයෝ. එහිදී අපි අදහස් කරන්නේ සාමාන්‍ය සේවක. කළමනාකරුවන්ගේ තීරණ ක්‍රියාවට නංවන සාමාන්‍ය සේවකයෝ. ණය හිමියෝ. ව්‍යාපාරයට ණය මුදල් සපයලා බාහිරව ඉන්න පිරිස. ඒ වගේම පාරිභෝගිකයෝ. අපට ගනුදෙනුකරුවෝ යනුනුත් සඳහන් කළ හැකියි. සැපයීම්කරුවෝ. ව්‍යාපාරයට විවිධ සම්පත් සහ ක්‍රියාකාරකම් සපයන අය. විභව ආයෝජකයෝ. ඉන් අදහස් කරන්නේ අනාගතයේදී ව්‍යාපාරයට සම්පත් ආර්ජනය කරන්න අපේක්ෂාවෙන් සිටින අය. ඒකම රජය. සෑම රජයක්ම තමන්ගේ රාජ්‍යයට අයත් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා. ප්‍රජාව. ප්‍රජාව යනු මහ ජනතාව. වෙනත් පාර්ශව. මෙහි සඳහන් කර තිබෙන පාර්ශවයන්ට අමතරව වෙනත් පාර්ශව සිටිය හැකියි. මම උදාහරණ දෙකක් මෙතන දක්වලා තියෙනවා. බලපෑම් කණ්ඩායම් සහ පර්යේෂකයෝ. ව්‍යාපාරවලට විවිධ මතවාද ඔස්සේ බලපෑම් කරන කණ්ඩායම් තමයි බලපෑම් කණ්ඩායම් කියන්නේ. පර්යේෂකයෝ කියන්නේ අධ්‍යාපනික වශයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හෝ ස්වාධීනව පර්යේෂණ කරන කණ්ඩායම්. අපි බලමු එනම් මොවුන් කොහොමද මේ ව්‍යාපාර කරේ උනන්දු වන්නේ කියන එක. මම මෙහිදී වගුවක ආකාරයෙන් තමයි මේ ඇල්මැති පාර්ශව ව්‍යාපාර කරේ උනන්දු වීමට හේතු ඔබ සමග සාකච්ඡා කරන්නේ. මනම් අයිතිකරුවෝ යන පාර්ශවය උනන්දුව දක්වන්න හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි Taman ආර්ජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැනගන්න. තවදුරටත් වෙළඳපොළ කොටස දැනගන්න. මෙන්න මේ විදිහට අයිතිකරුවෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඊළඟට කළමනාකරුවෝ යන පාර්ශවය අපි සාකච්ඡාවට ගතහොත් ඔවුන් ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට උනන්දුවෙන් ඉන්නවා. ඒ නිසා ඔවුන් ව්‍යාපාරයට ඇල්මක් දක්වනවා. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැනගන්න. කළමනාකරන තීරණවල සාර්ථක අසාර්ථක බව දැන ගැනීමට. මක්නිසාද කළමනාකරුවෝ තමයි ව්‍යාපාරයේ සම්පත් පිළිබඳව තීරණ ගන්න.
ඔවුන් දැනගන්නට කැමති තමන්ගේ තීරණ කොයිතරම් දුරට සාර්ථක වෙනවද එහෙම නැත්නම් ඒවා අසාර්ථක වෙනවද කියන එක. ඒ අනුව අපිට දැන් පේනවා අයිතිකරුවෝයි කළමනාකරන කරන දෙවර්ගෙම මේ ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහ වර්ධනය පිළිබඳව පොදුවේ උනන්දුවක් දක්වන. ඊළඟට සේවකයෝ කැමති ඉහළ වැටුපක් ලබා ගන්න. වැටුප තමයි ඔවුන්ගේ ආදායම. ඒ නිසා හැම සේවකයෙක්ම ව්‍යාපාරය වෙනුවෙන් සේවය සපයන්නේ වැටුපක් බලාපොරොත්තු වෙයි. ඒ වගේම ප්‍රසාද දීමනා ලැබෙයිදයි දැනගන්න. වැටුපට අමතර වෙනත් ප්‍රසාදයන් ඔවුන්ට ලැබෙනවාදයි දැනගන්න. ඒ වගේම රැකියාවේ උසස් වීම ලබා ගැනීමට සෑම සේවකෙක්ම කැමති ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා. එමනම් ඊළඟට අපි බලමු අනෙකුත් පාර්ශවයන් ණය හිමියෝ. ණය හිමියෝ උනන්දුවක් දක්වනවා ඔවුන් සපයන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව තිබේදයි දැනගන්න. ඒ වගේම ණය මුදලේ සුරක්ෂිත බව දැනගන්න. ණය මුදල් කොයිතරම් දුරට ව්‍යාපාරය තුළ සුරක්ෂිතව ඔවුන් භාවිතා කරනවද Tamanට ඒවා ආපසු ලබා ගන්න හැකිද යන්න. ඒ වගේම අපසුරැකුම් වල සුරක්ෂිත බව තහවුරු කරගන්න. හොඳයි. එහෙමනම් අපි බලමු පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ගනුදෙනුකරුවන් ඇයි ව්‍යාපාරයකට ඇල්ම දක්වන්නේ කියන එක. ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සෑම පාරිභෝගිකයෙක්ම ගනුදෙනුකරුවෙක්ම කැමති Taman ලබා ගන්න භාණ්ඩ හා සේවා ගුණාත්මක මට්ටමින් තිබෙනවා නම්. ඒ වගේම ව්‍යාපාරය වගකීම් නිසි පරිදි ඉටු කරන්නේදයි බැලීමට. ඔවුන් ලබා දී තියෙන පොරොන්දු ඔවුන් විසින් ඉටු කළ යුතු වගකීම් කොයිතරම් දුරට ගනුදෙනුකරුවන් වෙනුවෙන් ව්‍යාපාරය ඉටු කරනවාදයි දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට මක්නිසාද ගනුදෙනුකරුවෝ යම් නිෂ්පාදිතයක් පරිභෝජනය කරන්නට පුරුදු වුණාට පස්සේ ඔවුන් කැමති ඒවා දිගටම ලබා ගන්න. ඒ වගේම වගකීම් සහතික වගවීම් සහතික ලබා දී තිබෙනවා නම් ඒ වයින් Tamanට ලැබෙන තහවුරුව දරගන්න. එhmenan සැපයුම් කරුවෝ ඇයි ව්‍යාපාරට ඇල්ම දක්වන්නේ? උන් අකණ්ඩව ඇනෝම් ලබා ගැනීම සඳහා උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම ඔවුන් සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ආපසු අය කර ගැනීමට භාණ්ඩ පමණක් නොවේ ඔවුන් සේවාවනුත් සපයනම එhmenan ඔවුන් සපයන භාණ්ඩ හා සේවා සඳහා මුදල් අය කර ගැනීමට හැකිදයි දැනගන්නත් ඔවුන් උනන්දුවෙන් ඉන්නවා. ඊළඟට විභව ආයෝජකයෝ ගැන අපි සාකච්ඡා කළොත් ඔවුන් උනන්දුව දක්වන්නේ බොහෝ විට Taman සතු සම්පත් අනාගතයේදී එම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට හැකිදයි සොයා බැලීමට තමයි. ඊට අමතරව එම ආයෝජන තුළින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියන එක පිළිබඳවත් ඔවුන් තරඟකාරීව උනන්දුවක් දක්වනවා විය හැකියි. රජය ව්‍යාපාර කෙරෙහි උනන්දු වන්නේ ඇයි? රජය බදු අය කර ගැනීමට වගේම ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීමටත් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ වගේම සේවා නියුක්තිය වර්ධනය කර ගැනීමට ව්‍යාපාර හරහා තමයි රටේ ජනතාවට රැකියා අවස්ථා ලැබෙන්නේ. එමනම් කොපමණ දුරට ව්‍යාපාර සේවා නියුක්තියකට දායක වෙනවද කියන එක තක්සේරු කරන්න රජය ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධනය පිළිබඳ මැන බැලීමට ව්‍යාපාර විසින් ඉටු කරන ව්‍යාපාර කාර්යයන් තුළින් දලදේශීය නිෂ්පාදිතයට රටේ ආර්ථික සංවර්ධනයට මොන වගේ මෙහෙවරක් ඔවුන් දරනවාද කියන එක පිළිබඳ මැන ගැනීමට රජය ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් සිටිනවා. ප්‍රජාව එහෙම නැත්නම් මහ ජනතාව ඔවුන් කැමති පරිසරය සුරැකීම පිළිබඳව දැනගන්න. ව්‍යාපාර ස්වභාවික සම්පත් භාවිතා කරන නිසා ඒවා තුළින් පරිසරයට යම් හානියක් වෙනවද? එහෙම නැත්නම් පරිසරය සුරක්ෂිතව පවත්වාගෙන යන්න ඔවුන් සහාය දක්වනවද කියන එක පිළිබඳව උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම අනාගතයේදී රැකියා අවස්ථා ලබා ගන්න. මොන වගේ තමන්ගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා අවස්ථා ව්‍යාපාර තුළින් ජනිත වෙනවාද යන්න දැනගන්න මහ ජනතාව උනන්දුවෙන් ඉන්නවා. මා ඊළඟට අතිරේක කණ්ඩායමක් වශයෙන් නැත්නම් වෙනත් පාර්ශවයක් වශයෙන් බලපෑම් කණ්ඩායම් මෙහි සඳහන් කළා. බලපෑම් කණ්ඩායම් යනුවෙන් මා අදහස් කළේ කිසියම් මතයක් දරමින් එම මතය
රජය හෝ දේශපාලන ප්‍රවාහයන් හරහා ක්‍රියාවට නංවා ගැනීමට නැත්නම් මුදුන් පමුණවා ගැනීමට සකස් වී තිබෙන කණ්ඩායම්. උදාහරණ වශයෙන් දැක්වුවහොත් හරිත කණ්ඩායම්, එහෙම නැත්නම් පරිසරවේදීන්, අවිහිංසාවාදීන්, අමාත්‍යප ව්‍යාපාර, පාරිභෝගික සමිති, වෘත්තීය සමිති යනාදී කණ්ඩායම් තමයි අපි මෙහිදී බලපෑම් කණ්ඩායම් වශයෙන් හඳුන්වන්නේ. එහෙමනම් ඔවුන් ඇයි ව්‍යාපාර කෙරෙහි උනන්දු වන්නේ? ව්‍යාපාර ක්‍රියාවන්ගේ ස්වභාවය දැනගන්න. ව්‍යාපාර ක්‍රියාවන් ඔවුන් දරන මතයට එකඟද නැද්ද, ඊට පටහැනිව කටයුතු කරනවද කියන දේ පිළිබඳව සොයා බැලීමට. ඒ වගේම තමන්ගේ මතය ව්‍යාපාර ලවා තහවුරු කරවා ගැනීමට. දැන් උදාහරණයක් හැටියට අපි පරිසරවේදීන් කියන කණ්ඩායමක් ගතහොත් ඔවුන් කැමති රටේ හැම ව්‍යාපාරයක්ම පරිසර සුරක්ෂිත වන ආකාරයට, එහෙම නැත්නම් පරිසරය සුරැකෙන ආකාරයට ව්‍යාපාර කරනවාට. එහෙමනම් ඔවුන්ගේ මතය පරිසරය ආරක්ෂා කිරීම නම් එම මතය කොතරම් දුරට ව්‍යාපාර ඉටු කරනවාද කියන එක පිළිබඳව ඔවුන් උනන්දුවෙන් ඉන්නවා. ඊළඟට අපි බලමු ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු. ඒතර අපි කලින් සාකච්ඡා කළේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් ඉන්න පාර්ශව මොනවද, ඔවුන් උනන්දුව දක්වන්නේ ඇයි කියන එක පිළිබඳව. අප දැන් මෙහිදී සාකච්ඡා කරන්නේ එම පාර්ශව කෙරෙහි ව්‍යාපාරය උනන්දු වන්නේ ඇයි? එහෙම නැත්නම් ව්‍යාපාරයට ඔවුන් වැදගත් වන්නේ ඇයි කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නේ. එහෙමනම් අයිතිකරුවෝ ඇයි ව්‍යාපාරයකට වැදගත් වන්නේ? ආයෝජන වැඩි කර ගැනීමට, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට ආදී දේ සඳහා ව්‍යාපාරයකට අයිතිකරුවෝ වැදගත්. මෙහිදී ඔබ කල්පනා කරයි ව්‍යාපාරයත් අයිතිකරුවන්ගේ නිසා ඇයි මේ විදිහට වෙනම ඔවුන් සාකච්ඡා කරන්න කියන එක. අපි ව්‍යාපාරය කියන එක ගොඩනැගුවේ අයිතිකරුවෝ වුණාට අයිතිකරුවන්ගෙන් වෙන්වුණු ස්වාධීන ඒකකයක් වශයෙන් ව්‍යාපාරයේ පවතින විට අයිතිකරුවෝ ව්‍යාපාරයට වැදගත් පාර්ශවයක් වෙනවා. ඒ නිසා අපි මෙතනදී ඔවුන් ව්‍යාපාරයට වැදගත් වෙන පාර්ශවයක් හැටියට වෙනම අරගෙන සාකච්ඡා කරන්නේ. ඊළඟට කළමනාකරුවෝ. කළමනාකරුවෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා ඔවුන් නිවැරදි තීරණගෙන ව්‍යාපාරය ක්‍රියාත්මක කරන නිසා. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය සලසා ගන්න මේ කළමනාකරුවන්ගේ දැනුම හැකියාව ව්‍යාපාරයට අවශ්‍ය වෙන නිසා. ඒ වගේම සේවකයෝ. සේවකයෝ ව්‍යාපාරයට වැදගත් පාර්ශවයක්. සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්න. සේවක කාර්යක්ෂමතාව වැඩි කරගත් ප්‍රමාණයට තමයි ව්‍යාපාරයේ මෙහෙයුම් සාර්ථකත්වය ඇති වෙන්නේ. ඒ වගේම සේවකයන් රඳව ගන්න. ව්‍යාපාරයේ වැටුප් ගෙවලා ඔවුන් ලබාගෙන පුහුණු කරලා යම් වීදමක් දරලා සේවකයෝ අත්පත් කරගත්තට පස්සේ තවදුරටත් ඔවුන්ව රඳවා ගන්නත් අවශ්‍යයි. එමනම් ව්‍යාපාරයට සේවකයෝ අවශ්‍ය තරම් කාලයක් රඳවා ගැනීමටත් වැදගත් වෙනවා. ඒ වගේම සේවක ආකර්ෂණය ලබා ගැනීමට. මෙතනදී ඇත්තටම ව්‍යාපාරයේ සිටින සේවකයන් නෙවෙයි, අනාගතයේදී ව්‍යාපාරයට එක්වීමට සිටින සේවකයන් කෙරෙහි තමයි ව්‍යාපාරය උනන්දු වෙන්නේ, නැත්නම් ව්‍යාපාරයට වැදගත්. ගනුදෙනුකරුවෝ එහෙම නැත්නම් පාරිභෝගිකයෝ යනුවෙන් අපි කලින් සඳහන් කළ පාර්ශවය ව්‍යාපාරයට ඉතාම වැදගත්. මක්නිසාද ව්‍යාපාරයක නිමැවුම මිලදී ගන්නේ මේ ගනුදෙනුකරුවෝ. එමනම් ව්‍යාපාරයක් පවතින්නේ ගනුදෙනුකරුවෝ නිසා. ඒ අනුව අපි අදාළ භාණ්ඩ හෝ සේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කර ගැනීමට කියන කාරණාව දක්වනවා. ඇත්තටම වෙළඳපොළ පවතින්නේ ගනුදෙනුකරුවෝ නිසා. ඒ වගේම පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගැනීමට. පාරිභෝගිකයන්ගේ විශ්වාසය පැවතුණු තරමට තමයි ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කර ගන්න. වෙනත් තරගකාරී ව්‍යාපාර වෙත ඇදිලා යාමෙන් වළක්වාගෙන තමන්ගේ නිෂ්පාදිතය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ පක්ෂග්‍රාහී බව රඳව ගන්න අපිට ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා. ඊළඟට රජය. ඇයි රජය ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ?
අපට පුළුවන් රජයෙන් බදු සහන ලබා ගන්න. ඒ වගේම ව්‍යාපාරය කාර්යක්ෂමව පවත්වාගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීමට. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම, උපදේශන දැනුම යනාදී දේවල් ලබා ගන්න. එhmenan ණය හිමියෝ ඇයි ව්‍යාපාරයකට වැදගත් වන්නේ? අඛණ්ඩව අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට. ණය හිමියෝ අපිට අඛණ්ඩව අරමුදල් සම්පාදනය කරනවා නම් ව්‍යාපාරයට අරමුදල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කරගන්න. ණය මුදල් සම්පාදනය කරන්නන් පොලියක් අය කරනවා. එවිට එය ව්‍යාපාරයට පිරිවැයක්. එහෙමනම් අඩු පොලියකින් අරමුදල් සම්පාදනය කරගත හැකිද කියන එක තමයි මෙහි වැදගත්කම. ඒ වගේම සැපයුම් කරුවෝ. ව්‍යාපාරයට වැදගත් වෙනවා අඛණ්ඩව සැපයුම් ලබා ගන්න. ව්‍යාපාරයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගත හැකි වන්නේ මෙම සැපයුම් කරුවන්ගේ සැපයුම් අඛණ්ඩව ලැබුණොත්. ඒ වගේම ගුණාත්මක සැපයුම් ලබා ගැනීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම ස්ථාවර කරගන්න. සැපයුම් කරුවෝ ව්‍යාපාරයට සපයන එම සැපයුම් වල ගුණාත්මක භාවය බලපානවා ව්‍යාපාරයේ නිෂ්පාදිතයේ ගුණාත්මක භාවයට. ඒ අනුව ඔවුන්ගේ සැපයුම් වල ගුණාත්මක භාවය ව්‍යාපාරයට වැදගත් වෙනවා. හොඳයි. එහෙමනම් අද අපි මෙතනින් මෙම විෂය කොටස් සාකච්ඡා කිරීම අවසන් කරනවා. ඔබට ස්තුතියි. සුබ දවසක්.